හොඳයි. දෘඩ තැටියක් අපි මෙන්න මේ විදිහට කොටස් වලට බෙදා ගන්න එකට අපි කියනවා පාටිෂන් කියලා. CDE Tamanට තව කොටසක් අවශ්‍ය නම් F කියලා මේක පාටිෂන් කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් පරිගණකයක් අලුතෙන්ම මිලදී ගත්තාම දෘඩ තැටිය තුල මුලින්ම මේ පාටිෂන් හදා ගන්න ඕනි. ඊට පස්සේ මේ පාටිෂන් හැදුවයි කියලා මේක තුල දත්ත තැම්පත් කරන්න බෑ පුතේ. පංගු බෙදීම කළා කියලා මේක තුල දත්ත තැම්පත් කිරීමේ හැකියාවක් නැහැ. පංගු බෙදීමට ලක් කළා ඊට පස්සේ මේව ආකෘතීකරණය කරන්න ඕනි. ඒ කියන්නේ මේ දෘඩ තැටිය දත්ත තැම්පත් කිරීමට හැකිවන ආකාරයට සකස් කරන්න ඕනි. අපි පාටිෂන් මේ ආකෘතීකරණය ෆෝමැට් කියලා කියන්නේ ආකෘතීකරණයේදී මේ තියෙන මේ දෘඩ තැටිය කුඩා කොටස් වලට බෙදනවා. කුඩා කොටස් වලට බෙදනවා. මේ එක චූටි කොටසකට අපි කියනවා ක්ලස්ටර් එකක්. කැටිත්තක්. මේ වගේ කුඩා කැටිති වලට බෙදා ගන්න ඕනි. මේ කැටිති තුල තමයි අපිට දත්ත තැම්පත් කිරීමේ හැකියාව තියෙන්නේ. එතකොට අපිට දෘඩ තැටිය පාටිෂන් කළා කියලා, පංගු බෙදීම කළා කියලා දත්ත තැම්පත් කරන්න බෑ. පංගු බෙදීමෙන් පස්සේ මේක ආකෘතීකරණයට ලක් කළාම තමයි දත්ත තැම්පත් කිරීමේ හැකියාව තියෙන්නේ. ඔය ටික ඔයාලගේ 154 155 වගේ පිටුවල පෙළ පොතේ ඉතාමත් පැහැදිලිව රූපත් එක්ක තියෙනවා. නැවත වරක් අමතකයි වගේ නම් බලා ගන්න එක සුදුසුයි. දැන් කියනවා මේක අහන්නේ රුවන්ට තම පරිගණකයේ Windows 10 සහ Ubuntu යන මෙහෙයුම් පද්ධති දෙකක් ස්ථාපනය කරන්න ඕනිලු. එහෙනම් වඩාත් සුදුසු ක්‍රමේ වෙන්නේ තමන්ගේ පරිගණකය මෙහෙම කොටස් පාටිෂන් කළොත් මේ එක කොටසක Windows 10 අනිත් කොටසේ Ubuntu ස්ථාපනය කරගන්න පුළුවන්. එහෙනම් අපිට මෙහෙයුම් පද්ධති කිහිපයක් අන්තර්ගත කරගන්න අවශ්‍ය නම් කරන්න තියෙන සුදුසුම වැඩේ පංගු බෙදීම කිරීම. පංගු බෙදීම මගින් මෙහෙයුම් පද්ධති කිහිපයක් ස්ථාපනය කරගන්න පුළුවන්. 24ට උත්තරය ඒ අනුව 1. 25 ආන්නේ වදන් සැකසුම් මෘදුකාංග සම්බන්ධයෙන්. වදන් සැකසුම් මෘදුකාංගයක් මගින් පහත ආකාරයෙන් වගුවක් හැඩගසා තිබේ. හැඩගසා කියලා කියන්නේ ෆෝමැට් කරලා හැඩසව් කරලා කියන එක. ඒ භාවිතයෙන් 25 සිට 27 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ප්‍රශ්න 3ක් අහලා තියෙනවා. ඒකේ අහනවා කාල රාමුව කෝෂයේ හැඩසවීමට කුමන මෙවලම් භාවිත කර තිබේද? කාල රාමුව බලන්න මේ දීලා තියෙන පින්තූරේ කාල රාමුව කියලා ටයිප් කරලා තියෙන තැන පින්තූරේ දීලා තියෙන්නේ මේ විදිහටනේ. මෙන්න මෙතන කාල රාමුව කියලා මැද්දට වෙන්න ලියවිලා තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා තීරු 3ක් මේ ජුනි කියලා අකුරු තියෙන්නේ ඉහළ පැත්තට. ඊළඟට මෙන්න මෙතන තියෙන කොටුව මේ විදිහට කොටස් කරලා තියෙනවා. මේකේ කාල රාමුව කියන කොටස මොකද වෙලා තියෙන්නේ පුතේ? මේ තියෙන හරස් ඉරි මකලක්. හරස් ඉරි මකනවට අපි කියනවා මර්ජ් කියලා. හරස් ඉරි මැකීමට අපි මර්ජ් කියනවා. ඊළඟට මේකේ මේ තියෙන වචනේ මැද්දට වෙලා අපි ඒකට කියනවා සෙන්ටර් කියලා. එහෙනම් මේකේ මොකක්ද වෙලා තියෙන්නේ? merge and center. කාලරාමු කෝෂයේ හැඩසැවීමට පාවිච්චි කරලා තියෙන්නේ merge cells කියන සංයුක්ත කෝෂ. merge cells. අපේ ඕකේ තියෙන merge and center කියලා තැනක්. එතන ක්ලික් කළාම අපිට මෙන්න මේ විදිහට කෝෂය සකස් කරගන්න පුළුවන්. දීලා තියෙන පිළිතුරු වලින් 25ට උත්තරය 2. සංයුක්ත කෝෂ merge cells. merge කියන්නේ මේ තියෙන හරස්සිරි මකලා දාලා. ඒකට තමයි අපි merge කියලා කියන්නේ. 25ට උත්තරය 2. 26 මැයි සහ ජුනි මාසවල අකුරු වල පිහිටීම හැඩසැවීමට භාවිත කළ වඩාත්ම ගැළපෙන
මේවලම මොකද්ද අකුරු උඩ පැත්තට. දැන් අකුරු සාමාන්‍යයෙන් අපි මේ හරස් අතටනේ ලියන්නේ. හරස් අතට ලියන අකුරු මෙන්න උඩ පැත්තට ලියලා. එතකොට වචනවල දිශානතිය වෙනස් කළා. ඩිරෙක්ෂන් එක වෙනස් කළා. එහෙනම් ටෙක්ස්ට් ඩිරෙක්ෂන් 26ට උත්තරය 3. 26ට උත්තරය 3. 27 අඳුරු පැහැ ගැන්වී ඇති ප්‍රදේශය තීරු 4කට හා පේලි 2කට වෙන් කිරීම වගුව ඇතුළත් කළ පසු සිදු කරන ලදී. අඳුරු කරලා තියෙන පුතේ මෙන්න මේ ප්‍රදේශය. මේක තීරු 4කට. ඔව් මගේ එක තීරුවක් අඩුයි. තීරු 4කට සහ නෑ මොනවද මේ? තීරු 4කට සහ පේලි 2කට වෙන් කිරීම වගුව ඇතුළත් කළ පසු කරන ලදී. මෙම හැඩසැවීම කුමන මෙවලමක් භාවිත කර තිබේද? එතකොට දැන් කලින්ම තිබිලා තියෙන මෙන්න මේ වගේ කොටසක් මෙතන තිබිලා තියෙන්නේ. ඒ තිබිලා තියෙන කොටස එයාලා මේ විදිහට පස්සේ සකස් කරගෙන. එතකොට අපි මේ තනියෙන් තිබිච්ච එකක් තව කුඩා කෑලි වලට කඩාගෙන තියෙන නිසා අපි කියනවා ඒක ස්ප්ලිට් කියලා. ස්ප්ලිට් කියන්නේ කඩනවා. කුඩා කොටස් වලට වෙන් කරනවා. එතකොට කෝෂ බෙදුම ස්ප්ලිට් සෙල්ස් 27ට උත්තරය 1. 27ට උත්තරය 1. විසිහයට 3 27ට 1. 28 ගණිත කර්මයක් දීලා තියෙන්නේ Excel වල පාවිච්චි වෙන ගණිත කර්මයක්. දෙකේ 3 වෙනි බලය බෙදීම පහ අඩු කිරීම 1 බලය 3 ගුණ කිරීම 5. හරි. සූත්‍රය සුළු කිරීමෙන් ලැබෙන අගය කුමක්ද? මේ සූත්‍රය සුළු කරාම ලැබෙන අගය මොකක්ද කියලා අහන්නේ. අපි සාමාන්‍යයෙන් පුතේ මේ සූත්‍රයක් සුළු කරනකොට මුලින්ම කරන්නේ වරහන් කොටස. මුලින්ම වරහන් කොටස කරන්න ඕනි. වරහන් කොටසේ ගණිත කර්ම දෙකක් තියෙනවා. අඩු කිරීමක් සහ බලය. මේ දෙකිනුත් ප්‍රමුඛතාවයේ වැඩි බලයට. එකේ 3 වෙනි බලය. උන්නතර ළමයි වරද්දගෙන ඇති. මම ඊතුරු කොටස් ටික ඒ විදිහටම ලියනවා. පහ අඩු කිරීම 1 ගුණ මේ බලය 3. එකේ 3 වෙනි බලය. එකේ 3 වෙනි බලය කියන්නේ 1 ගුණ කිරීම 1 ගුණ කිරීම 1 නේද? එකේ 3 වෙනි බලය. එක් වරක් 1 1යි එක් වරක් 1 1යි. එකේ 3 වෙනි බලය 1යි. ඊතුරු කොටස මම ඒ විදිහටම ලියනවා. ඊට පස්සේ තාම වරහන් කොටස තියෙනවා. මම වරහන් කොටස නැවත සුළු කරනවා. 5න් එකක් අඩු කරාම 4යි ගුණ කිරීම 5. ඊට පස්සේ මෙතන තියෙන බලයක්. එහෙනම් මෙතන බලය බෙදීම ගුණ කිරීම. බලයේ ප්‍රමුඛතාවය වැඩි. දෙකේ 3 වෙනි බලය කියන්නේ 8යි. 8 බෙදීම 4 ගුණ කිරීම 5. ගුණ කිරීමේ සහ බෙදීමේ ප්‍රමුඛතාවය සමානයි. 8 4ෙන් බෙදුවාම පිළිතුර 2යි. 2 ගුණ කිරීම 5. දෙවරක් 5 10යි. මේ උත්තරේ 10. 28ට 1. මේ උත්තරේ ආවද? හොඳයි. උත්තරේ ආව නම් හොඳයි. මෙතන හොඳයි ලහිරු හොඳයි. මෙතන එකේ 3 වෙනි බලය 3යි කියලාත් ගත්ත අය ඇති. මොකද එකපාරටම පැටලිලා හදාගෙන යනකොට එහෙම ගන්නවා. හොඳ කල්පනාවෙන් පුතේ අපි පිළිතුර ලබා ගන්න ඕනි. එකේ 3 වෙනි බලය කියන්නේ 1 ගුණ කිරීම 1 ගුණ කිරීම 1. එතකොට තමයි එකේ 3 වෙනි බලය 1යි. එන්න එතන තමයි වැරදුනා නම් ඔයාලට වැරදිලා ඇත්තේ. ඒ අනුව 28ට උත්තරය 1. ගාන හදාගන්න බැරි වෙච්ච අය ඉන්නවනම් සටහන් කරගන්න. ගාන හදන ක්‍රමය ආපහු විභාගයකට ආවොතින් වරද්දන්නේ නැති වෙන්නේ. ආපහු Excel වලින් එකක් අහනවනේ. 29 වැඩපතක් තුල control home යතුරු සංයෝජනයෙන් දක්වන ප්‍රතිඵලය වන්නේ. control එකයි home එකයි යෙබුවහම මොකක්ද වෙන්නේ කියලා අහන්නේ. මොකද්ද වෙන්නේ?
Excel sheet එකක control home shortcut key එකක් අහලා තියෙන්නේ. එතකොට ඕව මතකේ තියෙන්න ඕනේ. ඔන්න දැන් ප්‍රශ්න අහන විදිහ. ප්‍රැක්ටිකල් පාඩමකින් ප්‍රශ්න අහන විදිහ. control home අපි වැඩපතේ කොහේ හිටියත් පුතේ control එකත් එක්ක home මෙබුවොතින් අපි වැඩපතේ ඈත කෝෂයක හිටියත් කෙලින්ම ඒ එක කෝෂයට ගෙනත් දානවා. control home හරියට මේ වගේ අපි හිතමු අපි ගෙදරින් ඈතට කොහේ හරි ගමනක් ගිහිල්ලා. ගෙදර පාලකයා තාත්තා කියනවා දැන් කෝල් එකක් දීලා ගෙදර එන්න. එයා තමයි control. ගෙදර පාලනය කරන්නේ. එතකොට කියනවා පාලකයා විසින් ගෙදර එන්න. කොයි ලෝකෙ හිටියත් මොකද කරන්නේ? හැකි ඉක්මනින් ගෙදෙට්ට එනවා නේද? අන්න ඒ වගේ තමයි control. එයා තමයි පාලනය control home. එතකොට control home වගින් වෙන්නේ කොහේ හිටියත් ඒ එක කෝෂයට එනවා. එහෙනම් 29ට උත්තරය 2. මෙහෙම හෙව්වොතින් මේක දැන් තියෙන්නේ වැඩපතක් තුල control home යතුරු සංයෝජනේ. වැඩපතේ home කියන දැන් මම ඉන්නවා වැඩපතේ E8 E8 කියන සෙල් එකේ. ඔන්න දැන් ප්‍රශ්නේ වෙනස් කරනවා මම Excel sheet එකේ වැඩපතේ E8 සෙල් එකේ ඉන්නවා. home කියන key එක keyboard එකේ home කියන key එක ඔබනවා. එතකොට මං key වෙන්නේ කොතෙටද දෙන්නේ? home විතරයි. මම කොතෙටද දෙන්නේ? කොහෙටවත් යන්නේ ඉන්න තැනම ඉන්න. home විතරයි. මොකද වෙන්නේ Excel එකේදී? home මෙබුවාම පුතේ madam files open වෙනවා. නෑ keyboard එකේ home මෙබුවාම මොකද වෙන්නේ? home විතරයි control නෑ home විතරයි. මං ආපහු නම් ඇඳලා පෙන්නන්නම්. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. control home මෙබුවොත් නම් කොහේ හිටියත් A1 වලට එනවා. ඔන්න මගේ වැඩපත මේ පැත්තට තියෙන ඒවට අපි කිව්ව කොලම් කියලා. තීරු ABCD මේ පැත්තට තියෙනවා පේලි නම් කරන්න 1 2 3 4. මම දැන් ඉන්නේ D3 වල. D3 වල මම ඉන්නවා. keyboard එකේ home ඔබනවා. keyboard එකේ home කියන පළවෙනි කෝෂයට එනවා. very good. එතකොට මෙයා එනවා කොතෙටද? දැන් D3 වලනේ ඉන්නේ. D3 වල ඉන්න කෙනා මේක දිගේම මෙන්න මෙතෙට එනවා පුතේ. ඒ කියන තීරුවට එනවා. home විතරක් එවුවා. මොන්න ඔතන වරද්ද ගන්න නැතුව මතක තියාගන්න. මෙතන හිටපු කෙනා දැන් D3 වලනේ හිටියේ. D3 වල හිටපු කෙනා D වල ඉන්නේ නැතුව ඒ කියන home එක ඒ කියන A3 A1 වලට නෙමෙයි A3 වලට එනවා. A3 වලට. ඔන්න ඔතෙට එනවා. ඔන්න ප්‍රශ්න අහන්න පුළුවන් තව තැනක්. ඔය වගේ ෂෝට්කට් කී ටික වැඩපත තුල එහාට මෙහාට සැරිසරන්න. ඊට පස්සේ තව එකක් අහලා තිබ්බා විභාගෙට O level විභාගෙටම control එකයි page up එකයි මොකද වෙන්නේ? control එකයි page down එකයි. ඒක ටෙක්ස්ට් බුක් එකේ දීලා නැහැ. පෙළ පොතේ දීලා නැහැ. ඔන්න ප්‍රැක්ටිකල් කරලා මේකේ තියෙන්න ඕනි නිපුණතාවයක්. control එකත් එක්ක page up එබුවාම මොකද වුනේ? control එකත් එක්ක page down එබුවාම මොකද වුනේ? මොකද වුනේ කියන්නකෝ බලන්න. මතකයි නේද? මම ඔක ඒ දවස්වලත් කිව්වා. control එකත් එක්ක page up, control එකත් එක්ක page down. මොකද වෙන්නේ? දැන් අපේ Excel sheet එකේ පුතේ අපිට sheet ගොඩක් open කරගන්න පුළුවන් නේ. sheet 1, sheet 2, sheet 3, sheet 4 ඒ විදිහට. එතකොට මේ sheet අතර හුවමාරු වීම කරන්න පුළුවන් control එකත් එක්ක page up සහ page down කියන මේ යතුරු සංයෝජන පාවිච්චි කිරීම මගින්. ඔන්නෝම පොඩි එහාට මෙහාට වෙනස් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. හරි. එතනින් අපි යමු ආපහු පේපරේට. මට මතක් කිරීමක් අවශ්‍ය නිසා මම ඒක දැම්මේ. එහෙනම් 29ට උත්තරය කීය දෙන්න ඕනි? 2. control එකත් එක්ක home මෙබුවතින් එහෙම අපි කොහේ හිටියත් කෙලින්ම
ගෙදෙට්ට එනවා. 30. එතන දීලා තියෙන පුතේ Excel sheet එකක්. හොඳයි පුතේ. අපි ඊළඟට යමු 30 පොත් අලෙවි සැලක 2018 වර්ෂයේ පළමු කාර්තුවේ මාසික ආදායම ප්‍රතිශතයක් ලෙස ගණනය කර ඇති පැතුරුම්පතක කොටසක් පහත පරිදි වේ. එය භාවිත කරමින් 30 සිට 31 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු තෝරන්න. C6 කෝෂය සඳහා සමානයි count A1 to C5 ශ්‍රිතය ඇතුළත් කළේ නම් ඒට අදාළ පිළිතුර. දැන් බලන්න පේපර් එකත් එක්ක බලන්න පුතේ එතන C6 කියන කෝෂයට සමීකරණයක් ඇතුළත් කරනවලු. මෙන්න මේ සමීකරණය සමානයි count A1 to C5. දැන් අපි දැනගන්න ඕනේ count කියන ශ්‍රිතයෙන් මොකද්ද වෙන්නේ? count කියන ශ්‍රිතයෙන් මොකද්ද වෙන්නේ? count කියන එකේදී වෙන්නේ සංඛ්‍යාත්මක අගයන් කීයක් තියෙනවාද? A1 ඉඳන් C5 දක්වා. A1 ඉඳන් C5 දක්වා සංඛ්‍යාත්මක අගයන් නැත්නම් ගණනය කිරීම වලට ගන්නා අගයන් කීයක් තියෙනවාද කියන එක තමයි ගණන් කරන්නේ. සංඛ්‍යාත්මක අගයන් කීයක් තියෙනවාද කියන එක ගණන් කරන්නේ. ඒ අනුව අපිට 30ට උත්තරේ විදිහට ගන්න තියෙන්නේ බලන්න B2 B3 B4 B5 තියෙන කෝෂවල අගයන් 4යි C2 C3 C4 C5 කියන කෝෂවල අගයන් 4යි තමයි count වෙන්නේ. මොකද අක්ෂරමය අගයන් count වෙන්නේ නැහැ. count කියන ශ්‍රිතේදී වෙන්නේ පුතේ සංඛ්‍යාත්මක නැත්නම් ගණනය කිරීම සඳහා ගන්නා අගයන් විතරයි count වෙන්නේ. ඒ අනුව උත්තරය අපිට දැන් A1 පටන් ගත්තම කෝෂ ඔක්කොම තියෙනවා 16ක්. A1 ඉඳන් කොටු 16ක් තියෙනවා. කොටු 16ම count වෙන්නේ. ඊට පස්සේ ජනවාරි පෙබරවාරි ඒවා count වෙන්නේ නැහැ. ඒවා අක්ෂරමය අගයන්. මාසය ආදායම ප්‍රතිශතයක් ලෙස කියන ඒවා count වෙන්නේ නැහැ. එතකොට අපිට සංඛ්‍යාත්මක අගයන් විදියට තියෙන මේ කොටු 8 B2 ඉඳන් C5 දක්වා තියෙන කොටු 8 තමයි count වෙන්නේ. ඒ අනුව 30ට උත්තරය 1. 30ට උත්තරය 1. 31ත් ඒකෙන්මයි අහලා තියෙන්නේ. ඒ පැතුරුම්පත් කොටසෙන් මාසික ආදායම ප්‍රතිශතයක් ලෙස දැක්වීමට වඩාත්ම සුදුසු ප්‍රස්ථාර වර්ගය. මාසික ආදායම ප්‍රතිශතයක් විදිහට දක්වන්න වඩාත්ම සුදුසු ප්‍රතිශතයක් විදිහට. ප්‍රතිශතයක් ලෙස දැක්වීමට වඩාත්ම සුදුසුයි. අපි හිතමු මෙන්න මේම 100ට 33යි. 100ට 53යි. 100ට 40යි ඔය වගේ. එතකොට මෙන්න මෙහෙම ප්‍රතිශතයක් ලෙස දැක්වීමට වඩා සුදුසු ප්‍රස්ථාරය වට ප්‍රස්ථාර. ප්‍රතිශතයක් ලෙස දැක්වීමට කියලා වචනේ දීලා තියෙනවා. ප්‍රතිශතයක් ලෙස දක්වන්න වඩාත්ම සුදුසු වට ප්‍රස්ථාර. ඒ අනුව 31ට උත්තරය 2. 31ට 2. 32 ඊ සමර්පණ මෘදුකාංගයක පෙර සැකසූ කදා ශෛලීන් තෝරා ගැනීමට හෝ වැඩි දියුණු කර භාවිත කිරීමට
පහසුකම් සලසන මෙවලම. මේකේ අපිට අවශ්‍ය කදාවන් තෝරා ගන්න. 32 දී කදා, ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් කියන පාඩමෙන් අහලා තියෙන විද්‍යුත් සමර්පණ පාඩමේ පෙර සැකසූ කදා හෝ ඒව වැඩි දියුණු කරලා පාවිච්චි කරන්න පුළුවන්ලු. මොකක් මගින්ද? කදා පිරිසැලසුම. කදා පිරිවැසුම කියලත් කියනවා, කදා පිරිසැලසුම කියලත් කියනවා. ලේඅවුට්, ස්ලයිඩ් ලේඅවුට් කියන එක. 32ට උත්තරය 3. 32ට උත්තරය 3. 33. ඒ සමර්පණ සඳහා ශබ්ද ගොනුවක් ඇතුළත් කළ හැකි නිවැරදි පියවර. අපිට ශබ්ද ගොනුවක් ඔඩියෝ ෆයිල් එකක් ඇතුළත් කරන්නනේ. ඇතුළත් කරන්න නම් ඉන්සර්ට් මීඩියා ඔඩියෝ ෆෝමැට් කියන තැනින් නෙමෙයි යන්නේ, ඉන්සර්ට් කියන තැනින්. ඉන්සර්ට් මීඩියා ඔඩියෝ. 33ට උත්තරය 1. එතකොට බලන්න ඕන ප්‍රැක්ටිකල් පාඩමකින් ප්‍රශ්න අහන හැටි. ඔය ආකාරයේ ප්‍රශ්න තමයි විභාගෙට එන්නේ. ABC කියලා වාක්‍ය 3ක් දීලා තියෙනවා. F5 යතුර එබීම මගින් සමර්පණයක් කවුළුව පුරා නැරඹිය හැකිය. ඔව් F5 යතුර යොදීම මගින් අපිට පුළුවන් ස්ලයිඩ් ෂෝ එක දාගන්න. F5 කියන කෙටිමන් යතුර මගින් කීබෝඩ් එකේ F5 එබුවාම අපේ මුළු තිරේම වැහෙන විදිහට ස්ලයිඩ් ෂෝ එක ප්‍රදර්ශනය කරගන්න පුළුවන්. ඒ කියන එක හරි. Control M කෙටිමන් යතුර සංයෝජනයෙන් සමර්පණයකට නව කදාවක් ඇතුළත් කළ හැකිය. හරි. කදාවක් සමර්පණයට නව කදාවක්. අපි කියමු ස්ලයිඩ් 5ක් තියෙනවා. අලුතින් ස්ලයිඩ් එකක් දාගන්න ඕනි. Control M මගින් අපිට පුළුවන් අලුත් ස්ලයිඩ් එකක් දාගන්න. එහෙනම් B කියන වාක්‍යයත් හරි. ඩිලීට් යතුර එබීම මගින් සමර්පණයක් දර්ශනය කරමින් සිටීමේදී ඉන් ඉවත්වීමට අවස්ථාව ලබා දෙයි. ඩිලීට් එබීම මගින් අපිට මේ ඉවත් වෙන්න බෑ පුතේ. සමර්පණය ප්‍රදර්ශනය කරමින් ඉන්නකොට escape ESC කියලා කීබෝඩ් එකේ වම් අත පැත්තේ උඩින්ම තියෙන්නේ. එන්නේ යතුර එබුවාම නම් සමර්පණයෙන් ඉවත් වෙන්න පුළුවන්. escape යතුර ESC කියන යතුර. කීබෝඩ් එකේ වම් අත පැත්තේ ඉහළින්ම තියෙන යතුර. ඒක ඔබලා අපිට සමර්පණයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ නිසා C කියන එක වැරදි. ඉහත වගන්ති අතරින් B පමණක් නිවැරදි වේ. නෙමෙයිනේ. AB කියන දෙකම නිවැරදි. B හා C දෙකම නිවැරදි වේ. නෑනේ. C කියන එක වැරදි. C පමණක් වැරදි වේ. හරිනේ. C කියන වාක්‍ය වැරදි. ඒ කියන කතාව හරි. AB දෙකම වැරදි වේ. AB දෙකම වැරදි නෑ. AB දෙකම හරි. C කියන එක විතරයි වැරදි. එහෙනම් 34ට උත්තරය 3. 35 දීලා තියෙනවා ඊ සමර්පණයක අඩංගු සියලු කදා කුඩාවට පෙන්වන අතර කදා අනුපිළිවෙල සැකසීමට අවකාශය ලබා දෙයි. එම කාර්ය සිදු කර ගැනීමට භාවිත වන මෙවලම තෝරන්න. කදා අර ටික ඔක්කොම එකට පෙන්වන්න. අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද මෙතන තියෙන මෙවලම? 35ට උත්තරය 2. අපි මොකද්ද මේකට කියන්නේ? ස්ලයිඩ් සෝටර්. ස්ලයිඩ් සෝටර් view එක. සිංහලෙන් කියන නම කාටද මතක? ඊ සමර්පණයේ කදා සියල්ල එක තැනක පෙන්වීම ස්ලයිඩ් සෝටර්. කදා සුබෙදුම් දසුන. කදා සුබෙදුම් දසුන. පළවෙනියට තියෙන පුතේ ස්ලයිඩ් ෂෝ කියන එකේ පින්තූරය. ස්ලයිඩ් ෂෝ කියන්නේ සමර්පණ රාමු දසුන කියන එක. දෙවනියට තියෙන කදා සුබෙදුම් දසුන. තුන්වෙනියට තියෙන normal view එක සාමාන්‍ය දසුන. හතරවෙනි උත්තරයට දීලා තියෙන කියවුම් දසුන reading view එක. ඒ අනුව උත්තරය 35ට උත්තරය 2. 36 සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණය කිරීමේදී ඒක බහු සම්බන්ධතාව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ වන්නේ x හා y යනු
වගු දෙකක් බවට උපකල්පනය කරන්න. ඒක බහු සම්බන්ධතාවය පිළිබඳ නිවැරදි. x සහ y කියලා වගු දෙකක් කියලා හිතා ගන්නලු. ඒක බහු සම්බන්ධතාවය. අපි එක බහු කියලාත් කියනවා one to many. එතකොට එක වගුවක එක පේලියක් එක රෙකෝඩයක් තවත් වගුවක රෙකෝඩ කීපයක් එක්ක සම්බන්ධ වෙනවා නම් අපි කියනවා ඒක එක බහු සම්බන්ධතාවය. ඒ වාක්‍ය x වගුවේ රෙකෝඩයක් y වගුවේ රෙකෝඩ කිහිපයක් සමග සම්බන්ධ විය හැකිය. හරි. ඒ කියන වාක්‍ය නිවැරදි. ආගන්තුක යතුරු අඩංගු තීරුවේ දත්ත අනුපිටපත් විය හැක. ආගන්තුක යතුරු අඩංගු තීරුවේ දත්ත අනුපිටපත් විය හැක. ඔව්. ආගන්තුක යතුරු විදිහට තියෙන එකේ දත්ත අනුපිටපත් වීම සිද්ධ වෙන්න පුළුවන්. එක බහුනේ. ඒ කියන්නේ වගුවක එක පේලියක් තවත් වගුවක පේලි කීපයක් එක්ක සම්බන්ධ වෙනකොට ඒ සම්බන්ධ වෙන වගුවේ එකම දත්තය තැන් කීපයක තියෙනවනේ. එතකොට ආගන්තුක යතුර අනුපිටපත් වීම වෙන්න පුළුවන්. y වගුවේ රෙකෝඩයකට සම්බන්ධ වන x වගුවේ එක් රෙකෝඩයක් අනිවාර්යයෙන්ම පැවතිය යුතුය. y වගුවේ රෙකෝඩයකට සම්බන්ධ වන x වගුවේ එක රෙකෝඩයක් තියෙන්න ඕනි. එතකොටනේ මේ වගුවේ එකක් තවත් වගුවේ එකක් එක්ක හරි කීපයක් එක්ක හරි සම්බන්ධ වෙන්නේ. එතකොට C කියන වාක්‍යයත් නිවැරදි. ඒ අනුව 36ට උත්තරය අපිට ගන්න වෙන්නේ 4. 36ට උත්තරය 4. සේවා ස්ථානයක සේවකයෙකුගේ දත්ත අඩංගු වගුවක ප්‍රධාන ශේෂ්ත්‍රය නැත්නම් කී ෆීල්ඩ් සඳහා නිදසුනක් වන්නේ. සේවකයෙක්ගේ දත්ත අඩංගු වගුවක ප්‍රධාන ශේෂ්ත්‍රය නැත්නම් අපි කියනවා යතුරු ශේෂ්ත්‍රය නැත්නම් ප්‍රාථමික යතුරු. කී ෆීල්ඩ් කියලා දීලා තියෙනවනේ. යතුරු ශේෂ්ත්‍රය ප්‍රාථමික යතුරු විදියට ගන්න පුළුවන්. වැඩ බාරගත්ත දිනේ බෑ. එකම දිනේ වැඩ බාර ගන්න කීප දෙනෙක් ඉන්න පුළුවන්. සේවක හැඳුනුම්පත් අංකය එක සේවකයෙක්ට විතරයි ඒ අංකය තියෙන්නේ. වෙනින් සේවකයෙක්ට ඒ අංකයම දෙන්නේ නැහැ. සේවක නාමය අපි නමක් ප්‍රාථමික යතුරක් විදියට ගන්නෑ. සේවක ලිපිනය ඒත් ප්‍රාථමික යතුරක් විදියට ගන්නෑ. 37ට උත්තරය 2. 37ට උත්තරය 2. 38 පාසල් උපකරණ අලෙවිකරන අලෙවි සැලක දැනට ඇති අයිතම පිළිබඳ පහත දක්වා ඇති පහත වගුවේ දක්වේ. 38 39 දක්වා ප්‍රශ්නවලට වගුව ආධාරයෙන් පිළිතුර සපයන්න. මෙම වගුවේ කොපමණ රෙකෝඩ හා ශේෂ්ත්‍ර සංඛ්‍යා තිබේදැයි අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. ඔන්න බලන්න ඕක O level ප්‍රශ්නයක් විභාගෙට අහන එකක්. රෙකෝඩ කොච්චරද ශේෂ්ත්‍ර කොච්චරද කියලා අහනවා. රෙකෝඩ කොච්චරද ශේෂ්ත්‍ර කොච්චරද? මුලින්ම අහන රෙකෝඩ 3යි ශේෂ්ත්‍ර 4යි. රෙකෝඩ කියන්නේ පේලි ශේෂ්ත්‍ර කියන්නේ තීරු. පේලි 3යි තීරු 4යි. ඒ අනුව උත්තරේ 38ට උත්තරය 3. 38ට උත්තරය 3. ඊට පස්සේ අහනවා අයිටම් නම් අයිටම් යටි ඉරක් නම් සඳහා වඩාත්ම උචිත දත්ත ප්‍රභේදය. බලන්න දත්ත ප්‍රභේදයේ B කියලා තියෙනවා B.0.1 B.0.2. එතකොට මේකෙත් මෙතෙද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් පුතේ පාඨ ටෙක්ස්ට් එකක් මේ දාලා තියෙන්නේ. 39ට උත්තරය 1. 39ට 1. 38ට 3. 39ට 1. 40 තොරතුරු තාක්ෂණයේ වර්ධනයත් සමග තොරතුරු වල ආරක්ෂාවට විවිධ තාක්ෂණික උපක්‍රම භාවිත කරයි. ඒ සඳහා මෑත කාලීනව භාවිත වන නවීන තාක්ෂණික උපක්‍රම වනුයේ. එතකොට මේකේ අහන්නේ
තොරතුරු වල ආරක්ෂාවට විවිධ තාක්ෂණික උපක්‍රම පාවිච්චි කරනවලු මෑත කාලීනව භාවිත වන තාක්ෂණික ක්‍රම. එතකොට මෑත කාලීනව කියන එකත් අපිට පොඩ්ඩක් සලකලා බලන්න වෙනවා. මෑත කාලීනව භාවිත වන තාක්ෂණික ක්‍රම. මුරපද යොදනවා කියන එක පුතේ සාමාන්‍ය ක්‍රමවේදයක්. අපි ඉගෙනගෙන තියෙන මුරපද යෙදීම ඈත අතීතයේ සිටම මේ යොදා ගන්න සාමාන්‍ය ක්‍රමවේදයක්. රටා ඇඟිලි සලකුණු එහෙම එතකොට මේක අහන්නේ තොරතුරු වල ආරක්ෂාව. පැටර්න් එකක් අපි ෆෝන් එකේ එහෙම පැටර්න් එකක් දාගෙන තියෙන්නේ. ඒක ඇඟිලි සලකුණු යම් කිසි දත්ත ටිකක් ඕපන් වෙන්නේ අපි ඇඟිලි සලකුණ නැත්නම් අපි පරිගණකය ඔන් කරගන්න අපි ඇඟිලි සලකුණ එහෙම යොදා ගන්න පුළුවන්. ඒ වුණාට වර්තමානයේදී පාවිච්චි වෙන නවීන තාක්ෂණික උපක්‍රමයක් තමයි පුතේ ද්විපාර්ශ්වික සාධක සත්‍යාපනය කියන එක ඔතෙන්ටිකේෂන්. two factor authentication. ඕකේ තියෙනවා මේ ඇත්තටම A level වල උත්තර කොටස තියෙන්නේ. ඔව්. කියන්න පුතේ. මැඩම් එතකොට මේක වෙන්නේ අර මේ ෆෝන් එකට මැසේජ් එකක් ඇවිල්ලා ඒකෙන් මේ ලැප් එකටත් ඇවිල්ලා ඒ දෙක සම්බන්ධ කරලා එහෙම එකක්ද? ඒ වගේ කියන්නේ ඔව් ඒ වගේ තත්වයක් උදාහරණයකට ගන්නත් පුළුවන්. නැත්නම් උතන පුතේ මේ two factor authentication කියන එකේදී දැන් මම තව කෙනෙක්ට පණිවිඩයක් යවනකොට ඒ පණිවිඩය මේ මම මේ සත්‍යාපනය ඒ කියන්නේ ඕක අපි හිතමුකෝ එන්ක්‍රිප්ට් කරනවා. දත්තේ තව කාටවත් කියවන්න බැරි වෙන විදිහට යතුරු ඕකේ තියෙනවා මේ මොනවද මේ ප්‍රයිවට් කී පබ්ලික් කී කියලා හැම යතුරු. එන්නේ යතුරු පාවිච්චි කරලා අපිට පුළුවන් ওই දත්තය තව කියවිය නොහැකි දත්තයක් බවට පත් කරන්න. ඊට පස්සේ අර දත්තය ලැබෙන කෙනා ඒ දත්තය නැවත කියව ගන්න නම් නැවත යතුරක් පාවිච්චි කළා රහස් යතුරක් පාවිච්චි කළා ඒක නැවත කියවිය හැකි මට්ටමට පත් කරගන්න ඕනේ. ඔන්න ඔය වගේ විවිධ වූ රටා තියෙනවා. ඊටමත් සංකීර්ණ පද්ධතියක් මේ සංකීර්ණ කරුණු වගේක් තියෙනවා. මේ මොකද්ද ISS කියලා. Information System Security. තොරතුරු පද්ධති ආරක්ෂාව කියලම මේ තොරතුරු වල ආරක්ෂාව සම්බන්ධ වෙනම විශේෂ ශාස්ත්‍රයක් තියෙනවා. එතකොට ඕකෙදි මේ උගන්වනවා මේ two factor authentication. මේ දෙදෙනෙක් අතර මේ authenticator එක අපි කියන අවසරය. ඒ එක්කෙනෙක් යවන දත්තය තව කෙනෙක්ට හැමෝටම කියවන්න බෑ. ඒ ලැබෙන අදාළ පුද්ගලයාට විතරක් කියව ගන්න පුළුවන් විදිහේ පෞද්ගලික යතුර පොදු යතුර ඔන්න ඔය වගේ ක්‍රමවේද පාවිච්චි කරලා මේ තොරතුරු ආරක්ෂිතව හුවමාරු කරගන්න ක්‍රමවේද තියෙනවා. එතකොට දැන් වර්තමානයේදී ඔය වගේ පාවිච්චි වෙනවා. ඉතින්දී අපිට උත්තරයක් විදියට ගන්න වෙන්නේ 40ට උත්තරේ 4 විදියට තමයි පාවිච්චි වෙන්නේ. ඔයාලා කැම්පස් එකකට ගිය දවසක IT කෝස් එකක් කරනවා නම් ඔය ISS කියන කොටස වෙනම මේ සෙමෙස්ටර් එකක වෙනම විෂය පතයක් විදිහට ඉගෙන ගන්න තියෙනවා. මාස 3ක් මාස 6ක් වගේ කාලයක්. මාස 6ක් වගේ කාලයක්. එතකොට වෙනම විශේෂ ශාස්ත්‍රයක් ගොඩාක් ක්‍රමවේද තියෙනවා. මේ තොරතුරු නැවත මේ තොරතුරු වල ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරන්න පුළුවන්. 3ට දෙන්න බෑ ඇඟිලි සලකුණ කියන එක. එහෙම වුණොත් පැටර්න් කියන එකටත් අපිට උත්තරේ දෙන්න වෙනවා. ඒ නිසා 40ට උත්තරේ අපිට ගන්න වෙන්නේ 4 කියන එක. 40ට උත්තරේ 4. ඒකේ ඔයාලගේ පොඩි වැරද්දක් තියෙන්නේ නැති. ඔතන ඒ ප්‍රශ්නේ අපිට නැති වුණාට සාමාන්‍ය දැනුම කියලා ප්‍රශ්නයකට දාන්න පුළුවන්. හොඳයි දැන් බලන්න කලින් 20 නම් ගන්නනේ මේ 20ත් කොච්චරද කියලා 40න් කීයක් හරිද බලන්න. 35 පැනලා තියෙනවද කොහොමද? ඔය සම්පූර්ණ 10 වසර සිලබස් එකේ තියෙන පේපර් එකක්. 40න් කීයද? ඉමන්දිට 36යි හොඳයි. තිමාෂට 36යි හොඳයි. ලහිරු 36යි හොඳයි. දිනදි සදීපා කොහොමද දෙන්නගේ? දිනදි 35යි හොඳයි. සදීප කීයද පුතේ? 23යි. ඔව්.
හොඳයි. ලකුණු අරගෙන තියෙන මට්ටම් හොඳයි. තව චුට්ටක් තව මහන්සි වෙන්න ඕනි. සදීප තව ගොඩක් උනන්දු මහන්සි වෙන්න ඕනි. මේ දැන් පේපර් කරගෙන යනකොට ওই මට්ටම අපිට ඉහළට ගන්න පුළුවන්. මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ නොතේරෙන කොටස් තියෙනවා නම් මට ආපහු දැනුම් දෙන්න. මේ දින කීපෙදී අපි මේ ජනවාරි මුල සති 2-3 වගේ කොටස් වලදී මේ පේපර් කීපයක් සාකච්ඡා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ පෙබරවාරි මුල හෝ ජනවාරි අග සතිය වෙනකොට ආපහු අපි පටන් ගන්නවා 11 වසර පාඩම් ටික. මොකද බොහෝ පාසල් වල වාර විභාගත් නැවත තියෙනවා. විභාග ලියපු අයගේ ලකුණු දැන් සමහර විට ලැබෙමින් පවතිනවා ඇති. නැත්නම් 3 වෙනිදාට හම්බ වෙයි. එතකොට ඒ අනුවත් අපිට තීරණයක් ගත්තේ කොයි විදිහටද පන්තියේ රටාව හදා ගන්න ඕන. අඩුම ගානේ මාසෙකට එකපාරක්වත් ප්‍රශ්න 20ක්වත් සාකච්ඡා කරගන්න විදිහට හදා ගන්න වෙයිද? ඒ කියන ඒවා තීරණය වෙන්නේ ලකුණු අනුව. අපි බලමු අපේ පන්තියේ තව ලකුණු ඉහළ මට්ටමකට ගන්න පුළුවන් වෙන විදිහට හැමෝම සකස් වෙන්න. එහෙනම් පුතේ අද අපි පන්තිය මෙතනින් අවසන් කරමු. ප්‍රශ්න 40ම මේ පැය දෙකේදී සාකච්ඡා කරගන්න පුළුවන් වුණා අපිට. අපි රචනා පේපර් එක ඉදිරියේදී කරගෙන යමු. හැමෝම හොඳ මට්ටමක ඉන්නවා. තව පොඩ්ඩක් හැමෝම තව ටිකක් උනන්දු වෙන්න ඕනි. එතකොට ඔය තියෙන ලකුණු 35, 38, 39 කියන මට්ටමට ගිනිය ගන්න පුළුවන් වේවි. ප්‍රශ්න හොඳින් කියවන්න. ඔය වගේ අඩුපාඩු තැන් තියෙන්නේ නැත්තේ. දැන් අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තුත් එක්ක බලාපොරොත්තු ඔයාලගේ එකම බලාපොරොත්තුව වෙන්න ඕනි. ඒ නවයේ සාමාර්ථ්‍ය අධ්‍යාපනික පැත්තෙන් තියෙන බලාපොරොත්තුව ඒ නවයේ සාමාර්ථයකට හැමෝම යන්න. ලංකාවේ මුල ස්ථානයකට පැමිණෙන්න. එහෙම බලාපොරොත්තුවකුත් එක්ක මේ අලුත් අවුරුද්ද ගොඩක් හොඳට ගොඩක් සුබවාදී විදිහට ඉස්සරහට ගත කරන්න අධ්‍යාපන කටයුතු කෙරෙහිම අවධානය යොමු කළා. යම් වැරදි සිදු වුණා නම් ඒවා අවම කරගෙන හොඳ දේවල් තවත් දියුණු කරගෙන සුබවාදී විදියට හැම වෙලේම සුබවාදී විදියට මට පුළුවන් මම මේ දේ කරනවා. මට බැරි නෑ මට පුළුවන් මේ දේ කියන අදහසින් අවුරුද්ද ඉස්සරහට ගමන් කරන්න කියලා හැමෝටම ආරාධනා කරමින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරමින් පන්තිය මම නතර කරන්නම්. හැමෝටම ආයුබෝවන්. Madam, thank you, madam.